නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ ශ්‍රද්ධාවන්ත පින්තුනි සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් සුගතියට නිවනට යන මාර්ගය ඉතා පැහැදිලිව දේශනා කළා තියෙනවා. ඒ සඳහා මේ මොහොතේදී අපි සෑම දිනම උදාපත් වූ මැදින්පුර 15වක් පොහොව දවස නිමිත්තෙන් මේ සද්ධර්ම වර්ෂාව භාවනා වැඩසටහන සඳහා සහභාගී වෙමු. මැදින්පුර 15වක් පොහොව දවස කාරණා කීපයකින් විශිෂ්ට වෙනවා, පූජනීය වෙනවා. අපේ සරුවඥන් වහන්සේ බෝධි සම්භාර පිරීමේ මනෝ ප්‍රනිධානයේ පටන්ම අනුගමනය කළ තියෙන විශේෂ ගුණාංගය කළගුණ සැලකීම. කළගුණ සැලකීම හිත ඇති හිත නැති සෑම වස්තුවක් ගානේ සතහාගතයන් වහන්සේ පවත්වලා තියෙනවා. විශේෂයෙන්ම මැදින්පුර 15වක් පොහොව දවස බුදු වීමෙන් මාස 10ක් පිරෙන අවස්ථාව. ඒ වෙනකොට සුද්ධෝදන මහරජුරුවන් විසින් වාර 10ක් මුළුල්ලේ දහස බැගින් පිරිවර ඇති ඇමතිවරුන් පිටත් කළා රජගහ නුවරට කපිලවස්තු නුවර ඉඳලා බුදුරජාන් වහන්සේ දැක ගන්න වැඩම කරවන එන්න කියලා. නමුත් ඒ සීල දෙනා වහන්සේ පැවිදි වෙලා අරිහත්ත්වයේ සාක්ෂාත් කළා. අන්තිම වාරයට වැඩියේ කාලුදායි මහා රහතන් වහන්සේ අපේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිසන්දි උපත්ති මංගල්‍ය අවස්ථාව එකට උපන්න වාසනාවන්ත රජුරුවන්ගේ ਸਰවකාර්මික ඇමතියා කියන අගමැතිතුමා. එතුමා පොරොන්දු වෙලාම ගියා. මට පැවිදි වෙන්න අවසර දෙනවා නම් මම වැඩම කරවා දෙනවා කියලා. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ වෙත ගිහින් දහසක් පිරිස එක්ක බණ අහලා පැවිදිව රහත් වුණා. රහත් වෙලා රජගහ නුවර සිට කපිලවස්තු නුවරට වැඩම කරවන්නට ගාථා 60කින් මාර්ග වර්ණාව කළා. ඒ ආරාධනයේ පිළිගත් බව සුද්ධෝදන මහරජුරුවන් වෙත දිනපතා අහසින් ගමන් කරමින් කියනවා. හැම දවසේම සුද්ධෝදන මහරජුරුවන්ගෙන් දානය අරගෙන බුදුරජාණන් වහන්සේට වළඳවනවා. හරියටම අද වෙනි දවසක තමයි 20000ක් මහා රහතන් වහන්සේ පිරිවරාගෙන රජගහ නුවර වේළුවනාරාමයෙන් ඒ මව්පියන්ද ධර්මානුශාසනා පවත්වන්න ඥාති සංග්‍රහය වශයෙන් කළගුණ සලකන්න වඩින්න පටන් ගත්ත දවස. මේක අපි සෑම දෙනාට වැදගත් ආදර්ශයක්. අපි කවුරුත් කළගුණ දන්නවා, කළගුණ සලකනවා. මේ බෞද්ධයන් තරම් කළගුණ දන්න, කළගුණ සලකන පිරිසක් ලොව ඇතේ කියන්න බෑ. ඒ නිසා ඒ උතුම් කළගුණ සැලකීමේ උතුම් අවස්ථාව සිහි ගන්වන උපෝසත දවසයි අද අපට උදාපත් වී තිබෙන්නේ. ඒ වැඩි ගමනේදී දින 60කින් තමයි හරියට වෙසක් පොහොය දවසේදී බුදු වීමෙන් අවුරුද්දක් පිරෙන වෙසක් පොහොය දවසේදී කපිලවස්තු නුවරට වැඩම කරවලා ඥාති සමාගමේ යමා මහ පෙළහර පාමින් විසුතුරු ධර්ම දේශනා පවත්වලා මල් වැසි වස්සවල පොළොව පවා කම්පා වෙද්දී කෝටි ලක්ෂ ගණන් ජනතාව නිවන් පුර පමුණුවා වදාළ අසංඛ්‍ය ගණන් ජනතාව මඟඵල නිවනටපත් වුණා. අවසරයි ස්වාමීන් වහන්සේ, භාවනා වැඩිදුර කරගෙන යාමට කැමති අය විසින් ඒ සඳහා සුදුසු උපදෙස් දෙන කල්යාණ මිත්‍රයන් වහන්සේ කෙනෙක් සොයාගන්නේ කෙසේද? පළවෙනි ප්‍රශ්නයක් වශයෙන් අපට ඉදිරිපත් වී තිබෙනවා භාවනාවක් වඩනු කැමති අය විසින් ගුරුවරයෙක් කියන්නේ කල්යාණ මිත්‍රයෙක් සොයාගන්නේ කෙසේද කියලා. මේක ඉතාම අවශ්‍ය දෙයක්. මේ භාවනාව කියන්නේ ඇත්ත වශයෙන්ම බොහෝ සෙයින් දෙව්ලොවට බඹලොවට නිවනට යන මාර්ගයක්. ඒ මාර්ගයේ ගමන් කරන්න කල්යාණ මිත්‍ර උපදේශ ඕනෙමයි. කෘතහස්ත ගුරුවරයෙක් ඕනෙමයි. ඒ මාර්ගයේ ගමන් කළ කෙනෙක් තමයි විශේෂයෙන් අවශ්‍ය වෙන්නේ. විශේෂයෙන්ම ඒ සඳහා ප්‍රධානම කල්යාණ මිත්‍රත්වයේ සම්මා සම්බුදුරජාණන් වහන්සේටයි පැවරෙන්නේ. ඊළඟට අග්‍ර ශ්‍රාවක දෙනම වහන්සේ. මහා ශ්‍රාවකයන් වහන්සේලා 89. ඊළඟට තින් ප්‍රකෘති රහතන් වහන්සේලා. ඒත් නැත්නම් අනාගාමීන් වහන්සේ නමක්. නැත්නම් සකදාගාමීන් වහන්සේ නමක්. නැත්නම් සෝවාන් ආර්යයන් වහන්සේ නමක්. එසේත් නැත්නම් ත්‍රිපිටකධාරී උත්තමයෙක්.
පිටක දෙකක් දරු උත්තමයෙක්. එක ත්‍රිපිටකයෙන් එකක් හරි දරාගත් සිටි උත්තමයෙක්. සමත භාවනා, විපස්සනා භාවනා ප්‍රගුණ කළ උත්තමයෙක් සොයා ගන්නට ඕනේ. ඒ සඳහා විසුද්ධි මාර්ගයේ උපදේශයක් දක්වනවා බුද්ධ වචනයක් අනුව පියෝච ගරු භාවනීයෝ වත්තාච වචනක්කමෝ ගම්භීරංච කතං කତ୍වා නොචට්ඨානේ නියෝජයේ කියන මෙන්න මේ ගුණාංග 7කින් යුක්ත කල්යාණ මිත්‍රයෙක් හඳුන්වනවා. පියෝ කියලා සඳහන් කරන්නේ සීලාදී ගුණේ නිසා බොහෝම ප්‍රියමනාපයි. එවැනි උතුමන් දකින්න වඳින්න කතා කරන්න බොහොම ප්‍රියයි මනාපයි සීලවන්තයා. මේක ගුණයක්. ඒ වගේම ගරු. උන්වහන්සේලා බොහොම ගරු කටයුත්තේ. මොකද අර චිත්ත සංතාන තුළ උසස් ගුණ වඩා වර්ධනය කරගෙන බොහොම ගැඹීරත්වයක් තියෙනවා. ගරු කටයුතු බවක් තියෙනවා. භාවනීයෝ කියන්නේ ඒ වගේම බොහොම ගරු කළ යුතු බවයි. ඒ වගේම ශිෂ්‍යයන්ගේ අනුගාමිකයන්ට යම්කිසි වරදක් තියෙනවා නම් ඒක හරියට පැහැදිලි කරලා දෙන්න සමර්ථයි. ඒ වගේම සුදුසු තැනට අනුව උන්වහන්සේලා උපදෙස් දෙනවා. එතකොට ඒ වගේම ගැඹුරු දහම් කරුණු කියා දෙන්න සමර්ථයි. ඒකම සමහර ශිෂ්‍යයන්ගේ අඩුපාඩුකම් ගැන හරි, දෝෂාරෝපණ ගැන හරි, ඒ වගේම යම් දුර්වලකම් ගැන කිපෙන්නේ නැහැ. කිපෙන්නේ නැති බොහොම ඉවසිලිමත් ගුරුවරයෙක් වෙන්නට ඕනේ. ඒකම නිවනටම යොමු කරන, ඒ කියන්නේ දහමටම යොමු කරන ගුරුවරයෙක් වෙන්න ඕනේ. නිකම් බාහිර වැඩට යොමු කරන්නේ නැතුව දහමට කියන්නේ සමථ විපස්සනා භාවනාවට යොමු කරන, නිවන් මඟ කියා දෙන කල්යාණ මිත්‍රයෙක් වෙන්නට ඕනේ. මෙන්න මේ ගුණාංගයන්ගෙන් යුක්ත නම් ඒ තමයි උපදෙස් ගන්න සුදුසු කල්යාණ මිත්‍රයන් වහන්සේ. එවැන්නෙකු ගැන සොයා බලා උන්වහන්සේ වෙත පැමිණ බොහෝම ගෞරවයෙන් වැඳ නමස්කාරයෙන් තමන්ගේ ජීවිතේම පූජා කරන්නට ඕනේ. ස්වාමීනි, මගේ ජීවිතය ඔබ වහන්සේට පූජා වේවා. ඔබ වහන්සේ සතු කෙනෙක් වශයෙන් මට ආවාද අනුශාසනා ලැබේවා කියලා තමන්ගේ సంతානයේ තියෙන නිහතමානීකම පවරන්නට ඕනේ. මේ නිහතමානීකම මොනතරම් අවශ්‍යද කියනවා නම් පෝටිල ස්වාමින් වහන්සේ ගුරුවරයෙක් හොයාගෙන ගියා භාවනා වඩන්න. පෝටිල ස්වාමින් වහන්සේ ත්‍රිපිටක ධාරී උත්තමයෙක්, දහස් ගණන් ගිහි පැවිදි ශිෂ්‍යයන්ට ධර්ම විනය උගන්වපු ගුරුවරයෙක්. බුදුරජාණන් වහන්සේගේ එක වචනයකින් ධෛර්යමත් වෙලා ආරණ්‍ය සේනාසනයකට වැඩියා රහතන් වහන්සේලා 39ක් ඉන්න තැනකට. එයින් 29ක්ම උන්වහන්සේට ආවාද අනුශාසනා කරන්න බාරගත්තේ නෑ. මොකද මේ පෝටිල ස්වාමීන් වහන්සේ බොහොම මාන්නාධිකයි කියලා හිතාගෙන. අන්තිමට හිටිය 7 අවුරුදු රහත් සාමණේරයන් වහන්සේ නමක්. එතෙන්දත් ගිහින් මේ පෝටිල ස්වාමීන් වහන්සේ උත්කුටුකෙන් වාඩි වෙලා වැඳගෙන කියා හිටියා, සත්පුරුෂය මට පිහිට වෙන්න, මට උපදේශයක් දෙන්න මේ භාවනා මාර්ගය ගැන. ඒ වෙලාවේ මේ රහත් 7 අවුරුදු රහතන් වහන්සේ කියනවා, ස්වාමීනි මම ඔබ වහන්සේගේ මුණුබුරෙක් වාගේ. ඉතින් මා වැනි කෙනෙකුගේ වචනයට ඔබ වහන්සේ අවනත වෙයිද? නෑ සත්පුරුෂය, මට කියන ඕනම දෙයක් මං කරන්නම්. මම බොහෝම ගෞරවයෙන් මගේ ආරාධනය කරන්න කියලා. ඒ වෙලාවේදී කිව්වා, එහෙනම් ඔය පොකුණට බහින්න. එතන තිබුණා වතුර පිරිච්ච පොකුණ. අනේ මේ ස්වාමින් වහන්සේ සිවුරුත් තෙමාගෙන පොකුණට බැස්සා. ඊට පස්සේ කිව්වා ගොඩ එන්න. ඒ වෙලාවෙත් ගොඩ ඇවිල්ලා අයමත් උත්කුටුකෙන් වාඩි වෙලා වැඳගෙන මේ සාමණේර නම ඉදිරියේ වැඳගෙන තමයි කමඨහන් ලබා ගත්තේ. හැබැයි එකම කමඨහනෙන් භාවනාවෙන් ඒ ස්වාමින් වහන්සේ එකම ආසනයේදී සෞඛලෙස් නසා මහා රහත් භාවයට පත් වුණා. මේ තමයි කල්යාණ මිත්‍ර ඇසුරේ තියෙන වටිනාකම. ඒ ස්වාමින් වහන්සේ ත්‍රිපිටක ධාරී වුණාට තනියෙන් භාවනා කරන්න ගියේ නැහැ. තනියෙන් භාවනා කරන්න ගියා නම් සමහර විට අත්හැරදී සිදු වෙන්න පුළුවන්. අද බොහෝ දෙනා තනියෙන් භාවනා කරලා බොහෝ අපහසුතාවන්ටපත් වූ අවස්ථා දැකලා තියෙනවා. ඒ නිසා මේ විදිහේ ගුරුවරයෙක් සපයා ගැනීම අපට අත්‍යවශ්‍යයි කියන එක සෑම දිනම පිළිගත යුතුයි. ත්වන් සරණයි. ස්වාමින් වහන්සේ භාවනා ආරම්භයේ කෙසේද? ත්වන් සරණයි. භාවනාවක් ආරම්භ කිරීමේදී තියෙන අපූර්ව කෘති විදියක්. පළවෙනි කාරණේ තමන්ගේ සීලය පිරිසිදු කරගන්නට ඕනේ. තමන් රක්නා සීලය, ගිහි සීලයක් හෝ පැවිදි සීලයක් හෝ සීලය පිරිසිදු කරගන්නට ඕනේ. සීලේ පදනමක් මේ භාවනාව දියුණු කරගන්නට මහා පොළොවමින් පිහිට වෙන්නේ සීලයයි. ඊළඟට තමන්ගේ ශරීරය පිරිසිදු කරගෙන තියෙන්නට ඕනේ. භික්ෂුන් වහන්සේ නමක් නම් ඉසගේ රවුල් බාලා, නියපොතු බාලා, සිවුරු හොදගෙන, සිවුරු පඳු පොවාගෙන
එවාගේ තමන්ගේ පිරිකර පිරිසිදුවෙන් තියාගන්න ඕනේ. ඇඳ ඇතිරිලි කොට්ටේ මෙට්ටේ පිරිසිදුව තියාගන්න ඕනේ. වාසනීය පිරිසිදුව තියාගන්න ඕනේ. වටපිටාව පිරිසිදුව තියාගන්න ඕනේ. මේ වාගේ පිරිසිදු බව ඊටාම අවශ්‍යයි. ගිහි කෙනෙක් වුණත් ඒ විදිහටම සියල්ලෙන් පිරිසිදු වෙලා ඉන්නට ඕනේ. අනික් කාරණේ තමයි දැන් භාවනා කරන්න සුදුසු තැනක් තෝරා ගන්නට ඕනේ. බොහෝ සෙයින් වාඩි වෙන්න තැන. ඒ කියන්නේ වාඩි වෙන ස්ථානයේ බාහිර ශබ්ද බද්ද වලින් තොර, එවැගේම හොඳට වාතාශ්‍රය ඇති ආලෝකය ඇති තැනක්ම තෝරා ගැනීම අවශ්‍යයි. වාඩි වීම බොහෝ සෙයින් සුදුසු වන්නේ නැගෙනහිර බලා වාඩි වීම. එසේත් නැත්නම් උතුර බලා වාඩි වීම. නැගෙනහිර බලා වාඩි වෙනවා කියන්නේ දිශාවට ගෞරව කිරීම නොවේ. දිශාව වශයෙන් එතන හඳුන්වන්නේ ලොවට ආලෝකයේ උදා වෙන බැවින් ඒ ස්ථානයේ අභිවෘද්ධි කර දිශාවයි කියලා. ඒ නිසාට ඒ දිශාවට හැරිලා නැගෙනහිරට මොහොන්ලා වාඩි වීම භාවනාව සාර්ථක වෙන්න එක හේතුවක්. ඊළඟට භාවනාව ආරම්භ කිරීමේදී තමන්ගේ ජීවිතය බුද්ධ රත්නයට පූජා කරන්නට ඕනේ. ධර්ම රත්නයට පූජා කරන්නට ඕනේ. පූජාව කියන්නේ පවරන්නට ඕනේ. සංඝ රත්නයට පූජා කරන්නට ඕනේ. ආචාර්යයන් වහන්සේට පූජා කරන්නට ඕනේ. ඊළඟට බුද්ධ රත්නයෙන්, ධර්ම රත්නයෙන්, සංඝ රත්නයෙන්, ආචාර්යයන් වහන්සේගෙන් හිතින්ම සමාව ගන්න ඕනේ. වචනෙන් හෝ හිතින් සමාව ගන්නට ඕනේ. එවැගේම දීර්ඝ සංසාරයේදී තමන් අතින් බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාට හෝ දෙමව්පියන් වැඩිහිටියන් ගුරුවරුන්ට අත්වැරදි වී සිදුවී තිබෙනවා නම් ඒවත් හිතින් සමා කර ගන්නට ඕනේ. මේ සමා කර ගැනීමනොත් බලාපොරොත්තු වන්නේ නිහතමානී බව. ඒක ඉතාම අවශ්‍යයි. ඊළඟට භාවනාවක් කමඨාණක් වඩන්න දැන් බුද්ධානුස්සතිය හෝ වෙනත් හෝ භාවනාවක් වඩන්න ප්‍රථමයෙන් හිත හැසිරවීම පිණිස භාවනා පූර්වක්‍ෘතිය කියලා කටයුත්තක් තියෙනවා. ඒ කියන්නේ දැන් අපි ආහාර ගැනීමේදීත් මූලික වැඩ ටිකක් තියෙනවානේ ඒ වාගේ. ආහාර ගන්න ඉස්සෙල්ලා අත සෝද ගන්නවා, පිඟාන සෝද ගන්නවා, හැන්ද සෝදා ගන්නවා, භාජන පිරිසිදු කර ගන්නවා, වාඩි වෙන ආසනය හදා ගන්නවා. ඒ වගේ පිරිසිදුව තියාගෙන ආහාර ටික ගන්නෙ. ඒ වාගේ තමයි මේ භාවනාව කියන එක ලොකු ආහාරයක්. මේ ආහාරය ගැනීමට අපි මුලින්ම සකස් වෙන්නට ඕනේ. එකක් තමයි අර වගේම භාවනා පූර්ව කෘතිය කියලා තමන්ගේ හිත භාවනාවට හැසිරවීම පිණිස හුරු පුරුදු කර ගැනීම. එකක් තමයි බුද්ධ ගුණ සිහිපත් කිරීම. බුදු ගුණ ස්වල්පයක් හරි සිහිපත් කරන්නට ඕනේ, මෙනෙහි කරන්නට ඕනේ. ඊළඟට මෛත්‍රිය ස්වල්ප වේලාවක් වඩන්නට ඕනේ. ඊළඟට පිළිකුල් භාවනාව ස්වල්ප වේලාවක් මෙනෙහි කරන්නට ඕනේ, වඩන්නට ඕනේ. අනික් කාණී තමයි මරණානුස්සතිය මෙනෙහි කරන්නට ඕනේ, වඩන්නට ඕනේ. මේ අවශ්‍යතාව කුමක්ද? බුද්ධානුස්සතිය වශයෙන් බුදු ගුණ ස්වල්පයක් මෙනෙහි කරන්න හිතේ ශ්‍රද්ධාව ප්‍රබෝධමත් වෙනවා. ශ්‍රද්ධාව කියන්නේ හිතේ ප්‍රසන්න බව, පිළිගැනීම. හිතේ ප්‍රබෝධමත් බව තාම අවශ්‍යයි. එයින් ශ්‍රද්ධා ඉන්ද්‍රිය, ශ්‍රද්ධා බලය ප්‍රබෝධමත් වීමෙන් භාවනා කරන්න පුළුවන්කම ඇති වෙනවා. ඒ වගේම පසුබට වීම නොවී යනවා. දැන් බොහෝ සෙයින් භාවනාවක් කරනකොට අපහසුතාව එනකොට එපා වෙනවානේ බොහෝ දෙනාට. ඇඟේ මැස්ස වහනවා, නැත්නම් රස්නේ දැනෙනවා, දාඩිය දානවා, වේදනාකාරී තත්ත්වයන් එන. ඒකට එපා වෙනවා බොහෝ දෙනාට. නමුත් මේ ශ්‍රද්ධාව හොඳින් ශක්තිමත් වුණා නම් ඒ සියල්ල දරාගෙන භාවනා කරන්න සමර්ථ වෙනවා. ඒ නිසා බුද්ධානුස්සතිය ස්වල්ප වේලාවක් මෙනෙහි කරන්නට ඕනේ. මෛත්‍රී භාවනා වැඩිමින් බාහිරින් එන්න තියෙන විපත්ති කරදර බාධක වළකිනවා. මිනිස්යන්ගෙන්, අමනුෂ්‍යයන්ගෙන්, තිරිසන් සතුන්ගෙන්, මැසි මඳුරුවන්ගෙන්, සතුන් සර්පයන්ගෙන් වින බාධක වළකිනවා. ඒකත් අපට අවශ්‍යයි භාවනාවට निराකෝලව ගෙනියන්න. තුන්වෙනුව පිළිකුල් භාවනාව කිරීමෙන් අපේ සිත බොහෝ සෙයින් නිතරම යෙදී තියෙන සුභ අරමුණු ගැන ඇලීමටයි. එනිසා පිළිකුල් භාවනා ස්වල්ප වේලාවක් වැඩිමින් එතෙන්දී තමන්ගේ සිත කිසි දෙයකට ඇලෙන්නේ බැඳෙන්නේ නැති තත්ත්වයටපත් වීම නිසා තමන්ගේ භාවනාව හරියට ගෙනියන්න පුළුවන් වෙනවා. ඒකත් එක ආරක්ෂාවක්. මරණානුස්සතිය ස්වල්ප වේලාවක් මරණය ගැන මෙනෙහි කිරීමෙන් සිදු වෙන්නේ ප්‍රමාද වෙන්නේ නැහැ, අප්‍රමාද වෙනවා. ඒ කියන්නේ දැන් කරන්න බෑ, හෙට පුළුවනි, අනිද්දා පුළුවනි, ලබන සුමානේ පුළුවනි කිය කල් දාන්නේ නැහැ. කරන භාවනාව දැම්මම කරන්න ඕනේ කියන බලවත් අප්‍රමාද ගුණයක් එතෙන්දී හිතේ ඇති වෙනවා. මෙන්න මේ හතරට කියනවා ආරක්ෂක භාවනා, චතුරාර්යක්ෂක භාවනා. බුදු ගුණ, මෛත්‍රිය, අසුබ, මරණ සති. මේ ටික අපි මෙනෙහි කරන්නටම ඕනේ භාවනාවට මුලින්.
ඊළඟට තවත් කාරණයක් තමයි තමන්ගේ සිතේ අදිෂ්ඨානයක් තියාගන්න ඕනේ. මම මේ භාවනා කරන්නේ දෙව්ලෝ යන්න නෙමෙයි, බඹලෝ යන්න නෙමෙයි. සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් යන බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා ගමන් කළ නිවන් මඟ ගමන් කොට මඟඵල නිවන සාක්ෂාත් කර ගැනීම පිණිසමයි. මේ මාගේ සිතේ නීවරණ යටපත් කරගන්නට ඕන, ධානාංග ශක්තිමත් කරගන්නට ඕන, මගේ විපස්සනාට පාදක කරගන්නට ඕන. මේ විදිහේ යහපත් අධිෂ්ඨාන හිතේ ඇති කරගන්නට ඕන. තමන් හිතාගෙන ඉන්නේ පැය භාගයක් නැත්නම් පැයක් නැත්නම් පැය කහමාරක් පැය දෙකක් හරි තමන්ට විවේක තියෙනවා නම් මම මෙතෙක් වේලා මේ භාවනාව කරන්නේ මේ කියලා හිතේ අදිෂ්ඨානයක් ඇති කරගෙන අදිෂ්ඨානයේ තම වශයෙන්මුත් හිතා ගන්න ඕන මගේ මේ භාවනා මාර්ගය අසවල් බෝධි ඥානියෙන් අමාමහ නිවන් සුව ලබනු පිණිස හේතු වාසනා වේවා කියලා. මෙන්න මේ කියන භාවනා පූර්ව කෘතියේ මූලික වැඩ ටික හරියට අනුගමනය කිරීමෙන් භාවනාව ආරම්භ කළොත් ඒක බොහෝම සාර්ථකව දියුණු කරගන්න පුළුවන් වෙනවා. නිදසුණක් වශයෙන් අපි කියනවා නම් මීට වසර 30 ගානකට ඉහතදී අපි ගුරු විදුහලක කියන්නේ මීරිගම ගුරු විදුහලේ භාවනා උපදෙස් දෙන අවස්ථාවල දින 14ක වැඩසටහනක් තිබුණා ගුරුවරුන්ගේ සේවාස්ත පුහුණුවක්. ඒ අවස්ථාවේදී අපි දැක්කා මේ බුදුගුණ මෛත්‍රී අසුභ මරණ සති අතරින් එක දවසක බුදුගුණ වැඩියෙන් කරලා භාවනා පටන් ගන්නවා. භාවනා වශයෙන් ආනාපාන සතිය වැඩුවේ මුලින්. ඉතින් සමහර කෙනෙකුට බුදුගුණ භාවනාව කරලා පටන් ගත්තාම හිත සමාධි වෙනවා. සමහර කෙනෙකුට මෛත්‍රිය වැඩියෙන් කරලා පටන් ගන්නකොට හිත සමාධි වෙනවා. සමහර කෙනෙකුට පිළිකුල් භාවනාව වඩලා ඊට අනුව ආනාපාන වැඩිමින් භාවනාව සමාධිගත වෙනවා. සමහර කෙනෙකුට මරණ සතිය වැඩිීමේදී ඒ වගේ හිත සමාධි වෙනවා. මේකෙන් පැහැදිලි වෙනවා අර හිත සකස් කිරීමේ අනුපිළිවෙල. ඒ නිසා එක එක චරිතයට අනුව මේ භාවනා හතර අපට අවශ්‍යයි. ඉතින් ඒවා අපේ මුලින් මේ අනුගමනය කරලා ආනාපාන සතිය හෝ දැන් බුදුගුණ භාවනාම හෝ කරනවා නම් ඒක සාර්ථකව දියුණු කරගන්න පුළුවන් බව පැහැදිලිව තේරුම් ගන්නට ඕන. තෙරුවන් සරණයි. අවසරයි. අනුස්සති භාවනා යනු කුමක්ද? ඒවා කොපමණද? තෙරුවන් සරණයි. බුදුරජාණන් වහන්සේ දෙසූ සමත භාවනා සියල්ල 40ක් තියෙනවා. මේ 40න් තියෙනවා 10ක් අනුස්සති භාවනා කියලා. මේ අනුස්සති කියන්නේ නැවත සිහි කරන භාවනා කියන එකයි. නැවත සිහි කරනවා. පුනපුනා සිහි කරනවා. බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය, සීලානුස්සතිය, ත්‍යාගානුස්සතිය, දේවතානුස්සතිය, උපසමානුස්සතිය, එවාගෙම කායගත සතිය, මරණානුස්සතිය, ආනාපාන සතිය. මෙන්න මේ කියන 10ට කියන අනුස්සති භාවනා කියලා. එතකොට අනුස්සති භාවනා වශයෙන් මේක අවශ්‍ය වෙන්නේ එක එක චරිතයට ගැළපෙන භාවනා තෝරා ගැනීමේ පහසුව පිණිසයි. මේ අනුස්සති භාවනා අතරින් 8ක් තියෙනවා රූපාවචර ධ්‍යාන ලබන්නේ නැති. ඒ වගේම සීල භාවනා කර්මස්ථාන 40න් භාවනා 10ක් තියෙනවා උපචාර සමාධි කියන මට්ටමට පමණක් සමාධි හිත ඇති වෙනවා. එතකොට එයින් මේ අනුස්සති භාවනා තුල තියෙනවා කායගත සතිය හා ආනාපාන සතිය දෙකෙන් ධ්‍යාන වඩන්න පුළුවන්. අනිත් අතෙන් වැඩෙන්නේ උපචාර ධ්‍යාන කියන සමාධියක් පමණයි. උපචාර ධ්‍යාන කියන්නේ කාමාවචර සිතේ පහළවන සමාධියයි. රූපාවචර සමාධියක් නෙමෙයි. එවාගෙම අෂ්ට සමාපත්තියට යාගත නොහැකි වෙනවා. එතකොට මෙන්න මේ භාවනා තුළින් දැන් බුද්ධානුස්සතිය කිව්වොත් ඒකේ ගුණස්කන්ධය එකින් එකට අනුස්මරණය කරන්න තියෙනවා. එකින් එකට මෙනෙහි කරන්න තියෙනවා. අන්න ඒක නිසා ඒක අනුස්සති කියනවා. ධර්මයේ ගැනත් එහෙමයි. ධර්මානුස්සතියේ ධර්ම ගුණ බොහෝම තියෙනවා. ඒ ධර්ම ගුණ සියල්ල නැවත සිහි කරන බැවින් ඒකට ධම්මානුස්සතිය කියනවා. සංඝ රත්නයේ ගුණස්කන්ධත් එහෙමයි. සීලය පිළිබඳවත් එහෙමයි. එක අරමුණක් නෙමෙයි අරමුණු රාශියක් හිතෙන් ඒව මෙනෙහි කරන්න වෙනවා. නැවත සිහි කරන්න වෙනවා. ඒ නිසා මේවට කියන අනුස්සති භාවනා කියලා. මේ අනුස්සති භාවනා අවශ්‍ය වෙනවා අනිකොත් භාවනා වැඩිීමේ පහසුව පිණිස. ඒක නිදුචනක් වශයෙන් කියනවා නම් දැන් ගිහි හෝ පැවිදි හෝ වැඩ බහුල අයට හැම වෙලාවෙම වාඩි වෙලා භාවනා කරන්න වෙන්නේ නැහැ. නමුත් නිින්දෙන් අවදි වූ තැන් සිට නිින්දට යනතුරු මේ අනුස්සති භාවනා වැඩ කරද්දි කරන්න පුළුවන්.
වත් වැඩ කරද්දී කුඹුරු වැඩ කරනවා නම් එහෙම නැත්නම් ගොවිපළක වැඩ කරනවා නම් වෙළඳ ව්‍යාපාරක ඉදලා ඉන්නවා නම් රාජකාරියක ඉදලා ඉන්නවා නම් එහෙම නැත්නම් වෙනත් කර්මාන්ත ආයතන වලදී ඉන්නවා නම් කොයි හරි වැඩක යෙදෙද්දීම මේ අනුස්සති හිතින් මෙනෙහි කරමින් යෙදෙන්න පුළුවන්. එසේ කළ හැකි බව ඈත අතීතයේ සිදුවීම් රාශියකින් අපට සනාථ කරගන්න පුළුවන්. ඒ නිසා මේ අනුස්සති කියන එකේ තේරුම නැවත සිහි ගන්වන භාවනාව කියන තේරුමයි. තෙරුවන් සරණයි. ස්වාමින් වහන්සේ බුද්ධානුස්සති භාවනා වඩන්නේ කෙසේද? ඒට බාධක මොනවාද? බුද්ධානුස්සති භාවනාව. බුද්ධානුස්සතිය තමයි දැන් අනුස්සති භාවනා 10න් පළවෙනි එක. ඉස්සෙල්ලා බුද්ධ කියන වචනේ තෝරා ගන්නට ඕනේ. අනුස්සති කියන වචනේ තෝරා ගන්නට ඕනේ. මේ තෝරාගෙන ඒක වඩන හැටි ඉගෙන ගන්නට අවශ්‍යයි. විශේෂයෙන්ම දැන් අර මුලින් සඳහන් කළාසේ වටපිටාව හා ශරීරයේ පිළිදැගුම් කරගෙන පිරිසුදු කරගෙන සීලය පිරිසුදු කරගෙන භාවනා පූර්ව කෘතිය සම්පාදනය කරලා බුදුරජාණන් වහන්සේ තමන් ඉදිරියේ වැඩ ඉන්නා වාගේ හිතින් හිතා ගන්නවා. වඩාත් හොඳයි ප්‍රසන්න බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් ඉදිරියේ වාඩි වෙන එක. එහෙම නැතිනම් දුටු විරු ප්‍රසන්න බොහොම පැහැදීම එළවෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් හිතින් අරමුණු කරගෙන වාඩි වෙනවා. වාඩි වෙලා ඉතින් ඒ බුද්ධ රූපේ දිහා බල ඉන්නව නෙමෙයි. අර හිතේ ප්‍රසාදයේ ස්ථිර කරගන්නයි අර බුද්ධ ප්‍රතිමාවක් ගැන අපි අරමුණු කරන්නේ. ඊට පස්සේ ඉතින් මේ බුද්ධ ගුණ අනන්තයි. ඒ අනන්ත බුද්ධ ගුණ සියල්ල සම්පින්දණය වී තිබෙන්නේ මේ ඉතිපිසෝ ගාථා පාඨයේ. අපේ බුදුරජාන් වහන්සේ බොහෝ සූත්‍ර දේශනාවල මේ ඉතිපිසෝ ගාථා පාඨය බුදු ගුණ හැටියට උගන්වලා තියෙනවා. සාරිපුත්තර මහ රහතන් වහන්සේ පටිසම්භිදා මග්ගපාළියේ බොහෝම විස්තරාත්මකව මේ බුදු ගුණ දේශනා කළා තියෙනවා. ඒ සියල්ලම අයිති වෙනවා මේ ඉතිපිසෝ ගාථා පාඨයේ ගුණපද 9ට. එනිසා ඒ ගුණපද 9 ඉස්සෙල්ලා ප්‍රගුණ කරගන්නට ඕනේ. මේ බුදු ගුණ වැඩිීමේදී ගුණපද 9 පළමුවෙන් ප්‍රගුණ කරගන්නට ඕනේ. එහිලා හිත හසුරවන්නට ඕනේ. දැන් ඒ ගාථාවේ තියෙනවා ගුණපද 9ක් අනුපිළිවෙල මෙහෙමයි. අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරථි සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවා කියන ගුණපද 9. ඒක මුල සිට අගටත් අග සිට මුලටත් භාවිතා කරන්න ඕනේ බොහෝ වාරයක්. එතකොට භගවා බුද්ධෝ සත්තා දේව මනුස්සානං අනුත්තරෝ පුරිස ධම්ම සාරථි ලෝකවේදු සුගතෝ විජ්ජාචරණ සම්පන්නෝ සම්මා සම්බුද්ධෝ අරහං. එතකොට මේක තවත් ක්‍රම රාශියකින් හිත පුරුදු කරන්නට ඕන මේ පද නාමය. පද නාමය පුරුදු කරන්නේ අර හිතේ සතිය පිහිටුවා ගැනීම පිණිසයි. දැන් නිදසුනක් වශයෙන් තවත් ක්‍රමයක් කියනවා නම් ඉතිපිසෝ ගාථාවේ අරහං ගුණේ ඉඳලා පටන්ගෙන භගවා නවත්වනවා. ඊට පස්සේ සම්මා සම්බුද්ධෝ ගුණයෙන් පටන්ගෙන රවෝමට ඇවිල්ලා අරහං ගුණයෙන් නවත්වනවා. විජ්ජාචරණ සම්පන්නෝ ගුණයෙන් පටන්ගෙන රවෝමට ගිහිල්ලා ඊළඟට සම්මා සම්බුද්ධෝ ගුණයෙන් නවත්වනවා. සුගතෝ ගුණයෙන් පටන්ගෙන රවෝමට ඇවිල්ලා විජ්ජාචරණ සම්පන්නෝ ගුණයෙන් නවත්වනවා. මෙහෙම දක්ෂිනාවර්තව රවෝමට හිත යවනවා. ඊට පස්සේ ආපස්සටත් ඒ වගේ පුරුදු කරන්නට ඕන ගුණ 9. භගවා ගුණයේ ඉඳලා අරහන් දක්වා එනවා. බුද්ධෝ ගුණයේ ඉඳලා ආපස්සට ඇවිල්ලා ආපසු භගවා ගුණයට යනවා. ඊළඟට සත්තාදේ මනුෂ්‍යානං ගුණයෙන් පටන්ගෙන මුලට ඇවිල්ලා අයමත් අර රවමින් බුද්ධෝ ගුණයෙන් නවත්තන. ඔහොම රවමට එන්න පුළුවන්. මුල සිට අගට යන ක්‍රමයේ අග සිට මුලට යන රවුම් හැටියට මේ චක්‍ර විදියට මෙනෙහි කරන්න. මේ සියල්ලෙන් කරන්න හිත ඒ අරමුණු කෙරෙහි පිහිටුවා ගැනීමේ අවශ්‍යතාව ගැන සිහිය පිහිටුවා ගැනීමටයි. ඉතින් මේ පද සියල්ලම හොඳට මතක තියාගන්න පුළුවන් වුණාට පස්සේ තවත් ඒකට ගන්නවා එක වචනයක්. සෝ භගවා ඉතිපි අරහං සෝ භගවා ඉතිපි සම්මා සම්බුද්ධෝ සෝ භගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නෝ. මේම සෝ භගවා ඉතිපි කියන වචනේ පද 9ටම සම්බන්ධ කරනවා මුල සිට අගටම. ඊළාට අග සිට මුලටත් ඒ පද 9 සම්බන්ධ කරගෙන කියනවා. සෝ භගවා ඉතිපි භගවා සෝ භගවා ඉතිපි බුද්ධෝ සෝ භගවා ඉතිපි සත්තා දේව මනුෂ්‍යානං සෝ භගවා ඉතිපි අනුත්තරෝ පුරුෂ ධම්ම සාරති. මේ ක්‍රමයට ආපස්සටත් ගන්නවා.
ඒකෙන් කරන්නේ පද සම්බන්ධයක් තේරුම් කරගැනීමේ පහසුව පිණිස පද සම්බන්ධය ඇති කරගන්නේ. ඊළඟට ඒක මෙනෙහි කරනවා සිංහල තේරුම් වශයෙන් තමන්ගේ භාෂාවෙන් මෙනෙහි කරනවා. සෝ භගවා ඉතිපි අරහං ඒ මාගේ ස්වාමී වූ භාග්‍යවතුන් වහන්සේ මෙසේද අරහත් නම් වනසේක. සෝ භගවා ඉතිපි සම්මා සම්බුද්ධෝ ඒ මාගේ ස්වාමී වූ භාග්‍යවතුන් වහන්සේ මෙසේද සම්මා සම්බුද්ධ නම් වනසේක. සෝ භගවා ඉතිපි විඤ්ඤාචරණ සම්පන්නෝ ඒ මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ මෙසේද විඤ්ඤාචරණ සම්පන්න නම් වනසේක. සෝ භගවා ඉතිපි සුගතෝ ඒ මාගේ ස්වාමී වූ භාග්‍යවතුන් වහන්සේ මෙසේද සුගත නම් වනසේක. සෝ භගවා ඉතිපි සත්තා දේව මනුෂ්‍යානං ඒ මාගේ ස්වාමී වූ භාග්‍යවතුන් වහන්සේ සෝ භගවා ඉතිපි ලෝකවිදු ඒ මාගේ ස්වාමී වූ භාග්‍යවතුන් වහන්සේ මෙසේද ලෝකවිදු නම් වනසේක. සෝ භගවා ඉතිපි අනුත්තරෝ පුරුෂ ධම්මසාරති ඒ මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ මෙසේද අනුත්තර පුරුෂ ධම්මසාරති නම් වනසේක. සෝ භගවා ඉතිපි සත්තා දේව මනුෂ්‍යානං ඒ මාගේ ස්වාමී වූ භාග්‍යවතුන් වහන්සේ මෙසේද ශාස්ත්‍රෝ නම් වනසේක. දෙවි මිනිසුන්ගේ ශාස්ත්‍රෝ නම් වනසේක. සෝ භගවා ඉතිපි බුද්ධෝ ඒ මාගේ ස්වාමී වූ භාග්‍යවතුන් වහන්සේ මෙසේද බුද්ධ නම් වනසේක. සෝ භගවා ඉතිපි භගවා ඒ මාගේ ස්වාමී වූ භාග්‍යවතුන් වහන්සේ මෙසේද භගවා නම් වනසේක කියලා මුල සිට අගට තමන්ගේ භාෂාවෙන් මෙනෙහි කරනවා. ඊට පස්සේ අග සිට මුලටත් ඒ ක්‍රමයට මෙනෙහි කරනවා. හැබැයි මේ මෙනෙහි කිරීමේදී හිතින් හෝ වචනින් හෝ කියවීමේදී වේගයෙන් කියන්න සුදුසු නැහැ. ඒ වගේම ඊටාම පමාවෙන් කියන්න සුදුසු නැහැ. තමාට පහසු හැටියට හිත තැන්පත් වෙන හැටියට මොනේ කියවන්න. ගොඩාක් ඡන්ද නගලා කියවන්නේ තමන්ට පමණක් ඇහෙන්න කියව ගන්නට ඕනේ. මේ විදිහට බුද්ධ අනුස්සතිය මේ අනුපිළිවෙල තෝරාගෙන ඊට පස්සේ එක එක තියෙන තේරුම් අහුලා ගන්නට ඕනේ. සෝ භගවා ඉතිපි අරහං ඒ මාගේ ස්වාමී වූ භාග්‍යවතුන් වහන්සේ මෙසේද අරහත් නම් වනසේක. ඒ භාග්‍යවතුන් වහන්සේ වාසනා සහිත සකල ක්ලේශයන් කෙරෙන් දුරු වූ හේින්ද අරහත් නම් වනසේක. ඒ මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ රාගාදී කෙලෙස් හතුරන් නැසූ හේින්ද අරහත් නම් වනසේක. ඒ මාගේ ස්වාමී වූ භාග්‍යවතුන් වහන්සේ සංසාර චක්‍රයාගේ අවිද්‍යාදී කෙලෙස් අර සිඳලූ හේින්ද අරහත් නම් වනසේක. ඒ මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ ආමිෂ ප්‍රතිපත්ති පූජාවන්ට සුදුසු වූ බැවින්ද අරහත් නම් වනසේක. ඒ මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ රහසින්වත් පාපයක් නොවන බැවින් අති පරිසුද්ධ సంతාන ඇති බැවින් අරහත් නම් වනසේක. මෙසේ අරහං ගුණේ තේරුම් මෙනෙහි කරනවා. සම්මා සම්බුද්ධෝ ගුණේත් ඔය වාගේ තේරුම් මෙනෙහි කරනවා. එක එකක් පාසා තියෙන ගුණේ අර්ථ වශයෙන් මෙනෙහි කරනවා. එසේ මෙනෙහි කරන අතරත එක එකක් කීප වාරයක් මෙනෙහි කරන්න ඕනේ. එක ගුණයක් ගන්නවා අරහං ගුණේ නම් අරහං ගුණේම කීප වාරයක් මෙනෙහි කරනවා තේරුම. ඊට පස්සේ එක ගුණයක් අරගෙන හිතින් ආවර්ජනා කරලා හිත සමාධි වීම පිණිස කරන්නට ඕන එක වචනේ සිහිපත් කිරීම. දැන් අර්ථයේ තේරුම් ගත්ත මනසට ඊට පස්සේ ඒක මෙනෙහි කරනවා අරහං 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 මේ ක්‍රමයෙන් බොහෝ වේලාවක් එකම වචනේ අරගෙන හිතින් මෙනෙහි කරන්නට ඕනේ. එසේ මෙනෙහි කරනකොට හිතේ නීවරණ යටපත් වෙනවා. නීවරණ යටපත් වීම නිසා නීවරණ කියන්නේ හිතේ පහළ වෙන අඳුරු ගති පහක් තියෙනවානේ. කාමච්ඡන්ද කියන ආසාව, ව්‍යාපාද කියන තරහව, හීන මිද්ද කියන ඇලිමැලි නිදිමත ගතිය, උද්ධච්ච කුක්කුච්ච කියන හිතේ විසිරෙන බව හා පසුතැවෙන බව, විචිකිච්ඡා කියන සැකසාංකා මේ පහම යටපත් වෙනවා. ඒ වෙනුවට හිතේ පහළ වෙනවා මේ අරහං අරහං කියන වචනයට යොමු වෙන විතර්ක කියන ධානාංගය, විචාර කියන ධානාංගය, ප්‍රීතිය, සුඛය, ඒකාග්‍රතාව කියන අංග පහ ශක්තිමත් වෙනවා. ඒ පහට කියනවා ධානාංග කියලා. ධානාංග කියන්නේ හිත සමාධිමත් බාටපත් කරන සමාධියේ තහවුරු කරන අංග පහ. විතර්කය කියන්නේ හිතට ඒ අරමුණට හිත නංවන එක.
විචාරය කියන්නේ අරමුණේම හිත හසුරුවන එක. ප්‍රීතිය කියන්නේ අරමුණේ සිත පිනවන බව. සුඛය කියන්නේ ඒ අරමුණෙහිලා සිත සපවත් කරන බව. ඒකාග්‍රතාව කියන්නේ සමාධිය. ඒ කියන්නේ හිත වෙන අරමුණකට යන්නේ නැහැ. ඒ අරමුණේම පවතිනවා. මේ නිසා අර මීමැස්සේ අර පිපුණා වූ මලකට ඇවිල්ලා රොන් ගන්නවා. ඒ වෙලාවේ මීමැස්සා වේගෙන් පියාසර කරන ඇවිල්ලා මේ මලට වහනවාගේ තමයි විතර්කය. ඊළාට මේ මලේ හැසිරෙන්නවා වූ අර රොන් උරණමින් හැසිරෙනවා. ඒක තමයි ඒ වාගේ තමයි විචාරය. එයින් මේ මීමැස්සා ඒකෙන් බොහොම ප්‍රීතිමත් වෙනවා. ඒ වගේ තමයි ප්‍රීතිය. එයින් ඔහු සැපවත් වෙනවා. ඒක තමයි සුඛය. ඊළඟට අන්න අරමුණකට යන්න මේ මලයේම හැසිරෙනවා තියෙන තාක් පැණි පානය කරන්න, පැණි ගන්න, පැණි රොන් ටික උරා ගන්න. ඒ වගේ තමයි ඒකාග්‍රතාව. මෙන්න මේ විදිහට අර මේ ධානාංග පහ ශක්තිමත් වෙනවා. එතකොට අර නීවරණ පහ යටපත් වෙනවා. එතකොට හිත බලගත් සමාධියකටපත් වෙනවා. ඒ වෙලාවේ තමන්ගේ ශරීරයයි හිතයි නොදෙනී යනවා. හිත කියන්නේ මේ හිතේ ක්‍රියාකාරීත්වයන් මේ කියන්නේ බාහිර ක්‍රියාකාරීත්වයන් නොවි යනවා. ඒ නිසා සිත සැහැල්ලු වෙනවා. ඒකට කියනවා පස්සද්ධිය කියලා. සංසිඳීමක් ඇති වෙනවා. ගතේ ශරීරයේ කිසි තැනක වේදනාවක් දැනෙන්නේ නැහැ. හරියට වතුරේ ගිලී ඉන්නා වගේ බොහෝම සැපදායක තත්ත්වයක් ඇති වෙනවා. ප්‍රමෝදය, ප්‍රීතිය, සුඛය මේ ඔක්කොම ඇති වෙනවා. ගතට හිතට දෙකටම. ඒ අවස්ථාවේදී සිතේ සමාධියට කියන උපචාර සමාධිය කියලා. උපචාර සමාධිය කිව්වේ අර විදිහේ නීවරණ යටපත් වුණා, ධානාංග පහ ශක්තිමත් වුණා. ඒ අවස්ථාවේ බොහෝම ප්‍රසන්න බවක් හිතට ගතට ඇති වෙනවා. මෙන්න මේ සමාධිය ඇති වුණේ අර අරහං ගුණය පමණක්ම හිතින් කියවීම නිසායි. එසේ කියවීමේදී ඊට ප්‍රථමයෙන් අර අරහං ගුණයේ තියෙන තේරුම් ටික හිතට ගන්නට ඕනේ. අරහං කියද්දී තේරුම් හිත හිතායනේ නැහැ. අරහං කියන වචනේ පමණක්ම හිතින් කියවන්නයි තියෙන්නේ. ඊළඟට සම්මා සම්බුද්ධෝ ගුණය ගැනත් මේ විදිහයි. විද්‍යාචරණ සම්පන්නෝ ආදී ඉතිරි ගුණපද ගැනත් මේ විදිහයි. මෙන්න මේ විදිහට තමයි බුද්ධ අනුස්සතිය වඩන්නේ. ඒකට බාධක වශයෙන් එනවා නම් එන්නේ හිතේ තියෙන විචිකිච්ඡා ආදී මේ උපක්ලේශ. කාමච්ඡන්ද වගේම ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා කියන නීවරණ තමයි බොහෝසෙන් එකට බාධා කරන්නේ. ඉතින් මේ නීවරණ තේරුම් ගන්නට ඕනේ. නීවරණ තේරුම් ගත්තොත් බාධාවක් නැතුව මේක ගෙනියන්න පුළුවන්. එනිසා ඒකට ගුරු ඇසුරෙන් හොඳට උපදෙස් ලබා ගන්නට ඕනේ. තමන්ගේ හිත රවටන, තමන්ගේ හිතවත් වාගේ මේ නීවරණ ඇවිලා රිංගනවා. ඒ වෙලාවේ තමන් දන්නේම නැතුව භාවනාවෙන් පිටපණිනවා හිත. ඒ කියන්නේ දැන් සමහර විට හිතෙනවා මේ භාවනා කරද්දී බොහෝම සැපදායක තත්ත්වයක් කෙනෙකුට හිතෙන අනේ මගේ පුතාටත් මේක කියා දෙන්න නැත්තම්, අනේ මගේ අම්මට කියා දෙන්න නැත්තම්, අනිත් අයට මිනිස්යන් මේක කියා දෙන්න නැත්තම් ආශාවක් ඇති වුණා පුජ්‍යලයන් කෙරෙහි. එයින් තමන්ගේ හිත පහත වැටෙනවා භාවනාව. ඒ වගේම සමාහට භාවනා කරද්දී වුණ මැස්සෙක් වෙල මූණේ වහනවා. ඌ තැන් තැන් වල ඇවිදින මූණේ. එහෙම නැත්නම් ඉසේ. එහෙම නැත්නම් වෙන මధుරේ කැල විදිනවා. එහෙම නැත්නම් ඔන්න දන හිසෙරි දෙනවා. කොතන හරි වේදනාවක් එනවා. ඒකට එපා වෙනවා සමහරුන්ට. ඒකත් එක්තරා පටිගයක්. ඒකට කියන්නේ ව්‍යාපාද. ඒ ගැන අමනාපයක් ඇති වෙනකොට ව්‍යාපාද. ඒකත් බාධාවක්. ඒ වගේම ටිකක් වෙලා භාවනා කරනකොට ඉතින් ඇත්තට ඒක ආස්වාදයක් දැනෙන්නේ නැහැ සමහරුන්ට. දැනෙන්නේ නැතිකොට ඉතින් හිත ඇලිමැලි වෙනවා. අනේ මේක ඉතින් වැඩක් නෑනේ කියලා හිතෙන්නත් පුළුවන්. නැත්නම් නිදි කිරා වැටෙනවා එපා වෙලා. ඒකත් එක්තරා බාධාවක්. ඒකම සමහර විට කළ දේවල් ගැන, කරන්න තියෙන දේවල් ගැන හිත දුවනවා. ඒ දුවන ගතියට කියන උද්දච්චය කියලා. ඒකත් බාධාවක්. ඒකෙන් හිත සංවර කර ගන්න ඕනේ. ඒ වගේම තමන් අතින් සිදුවෙච්ච යම් කයින් වචනෙන් සිතින් සිදුවෙච්ච දේවල් ගැන අඩුපාඩු ගැන හිතේ තැවිලි ඇති වෙන්න පුළුවන්. පසුතැවිලි ඇති වෙන්න පුළුවන්. ඒකත් බාධාවක්. ඒකට කියන්නේ කුක්කුච්ච කියලා. ඒකම සමහරිට මේ බුදු ගුණ මෙනෙහි කරද්දීම සමහර කෙනෙකුට සැක ඇති වෙන්න පුළුවන්. මේ භාවනාව හරිද? මම මේ කරන පිළිවෙල හරිද? නැත්නම් මේ ගුරුවරයා නියම ගුරුවරයෙක්ද? නැත්නම් මේ ගුරුවරයා කියප දේ නිවැරදිද? එහෙම නැත්නම් මේ බුදුරජාණන් වහන්සේ කියන මේ උත්තමයන්ට මේ ගුණ තිබුණමද? මේවා නිකම් මේ ප්‍රබන්ධද? ඔය වගේ සිතිවිලි එන්න පුළුවන් නොදන්නකම නිසා, අනුවණකම නිසා. ඒකට කියන විචිකිච්ඡාව කියලා. උන් ඔය කියන බාධා බුදුගුණ භාවනාවට පමණක් නෙමෙයි අනිත් භාවනාවලටත් බාධා හැටියට සඳහන් කරන්න පුළුවන්. ඒවා මනෝ ගැටලු හැටියට පිළිගන්නට ඕන. ත්වන් සරණයි.
ස්වාමීන් වහන්සේ බුද්ධානුස්සතිය වැඩිීමේ ආනිසංස මොනවාද? තෙරුවන් සරණයි. මේ බුද්ධානුස්සතිය වැඩිීමේ ආනිසංස රාශියක් තියෙනවා. එකක් තමයි අර සුප්පබුද්ධං පබුද්ධන්ති ආදී ගාථාවේ සඳහන් වූ පරිද්දෙන්ම සැපසේ නිින්ද යනවා. බොහෝම සැපසේ නිින්ද යනවා. සැපසේම අවදි වෙන්නත් හැකි වෙනවා. නපුරුසු වෙන නොදකින්නෙක් වෙනවා. කවදාකවත් සිහිනකින්වත් භයක් ඇතිගෙනින්නක් ඇති වෙන්නෙම නැහැ. ඒ වගේම සිහිනකින්වත් අකුසල සිතිවිල්ලක්වත් පහළ වෙන්නේ නැහැ. ඒ වගේම තමන්ගේ ඒ භාවනාව නිසා බුදු ගුණ වැඩිම නිසා මිනිස්යන්වත් ප්‍රියමනාප වෙන දුටුදුටුවන්ගේ ප්‍රසාදය ලැබෙනවා. දෙවියන්ගේත් අමනුෂ්‍යයන්ගේත් ප්‍රියමනාප බව ලැබෙනවා. දෙවියන්ගේ ආරක්ෂාවත් ලැබෙනවා. ඒ වගේම සතෙක් පෑගුණත් දෂ්ට නොකරන තරමට තමන්ගේ ආනිසංසයක් ඇති වෙනවා. ඒ කියන්නේ වස විස අවියාවුද ගිනි විපත්ති වළකිනවා. ඒ වගේම බුද්ධානුස්සතිය වැඩිම නිසා බොහෝ සෙයින් ශරීර වර්ණයත් ප්‍රසන්න වෙනවා. එපමණක් නේ හිත බොහෝ සෙයින් සමාධිගත වෙනවා වහ. මොකද කාරණේ බුදුගුණ වඩන්න නීවරණ ඈත් වෙන නිසා හිත සමාධිමත් වෙනවා. එපමණක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ ගැන බුද්ධ ගුණ ගැන පුදුමාකාර ගෞරවයක් ප්‍රසාදයක් බුහුමානයක් ඇති වෙනවා. ඒ වගේම බලවත් ප්‍රමෝදයක් ඇති වෙනවා. එපමණක් නෙමෙයි ශ්‍රද්ධාවෙන් ප්‍රඥාවෙන් ස්මෘතියෙන් දෙවගේම පුණ්‍ය මහිමයෙන් උසස් බාටපත් වෙනවා. එපමණක් නෙමෙයි බිය තැති ගැනීම නැති කෙනෙක් වෙනවා. කොයි වෙලාවකවත් හිතට බයක් ඇති වෙන්නේ නැහැ. අමනුෂ්‍යයෙක් ඉස්සරහටවත් බය ඇති වෙන්නේ නැහැ. සතෙක් සර්පයක් ඉස්සරහටවත් බය වෙන්නේ නැහැ. අර පසුගිය කාලේ අපට අහන්න ලැබුණ සිද්ධියක් කුඩුම්බිගලේ හිටියා මෛත්‍රී උපාසක කියලා. පස්සේ තමයි මෛත්‍රී නම ලැබුණේ. ඒ වශයෙන් බෞද්ධ කෙනෙක් නෙමෙයි ක්‍රිස්තියානි කෙනෙක්, කතෝලික ආගමේ කෙනෙක්. ඔහු ඉතින් ඒ වනාන්තරේ ඉන්නකොට එක දවසක් දවල් නිින්ද ගිහිල්ලා ඔහුට හීනයක් ලැබුණා. මොකද්ද මේ හීනේ? මෙන්න මේ මන්ත්‍රය මතක තියාගන්න කියලා. ඉතිපිසෝ ගාථාව. ඔහුට ඉතිපිසෝ ගාථා පාඩම් තිබුණා. ඔහු හිතුවා මේක අපේ ආගමේ එකක් නෙමෙයි, මේක බුද්ධ ආගමේ එකක් නේ කියලා. නමුත් එදාම හවස ඔහු ඇවිදගෙන යනකොට මේ දොලකින් බැහැගෙන යනවා මේ දර හොයන්න හරි යම්කිසි දෙයකට. යනකොට විශාල දැවැන්ත වලහක් ඉස්සරහටම ආවා. වලහත් ඒ පැත්තෙන් බැහැගෙන යනවා දොලට, මේ ඇත්ත මේ පැත්තෙන් බැහැගෙන යනවා. මූණට මූණ හිටියා. මේ මිනිස්යාට වෙන දෙයක් නෙමෙයි ඉතිපිසෝ ගාථා සිහි වුණා. සිහි වෙච්ච ගමන්ම කියනකොට වලසා විදුලියේගෙන් ආපසු පැනලා ගියා. පුදුම ආචාර්ය සිද්ධියක්. එදායින් පස්සේ තමයි ඔහු සැබෑ බෞද්ධයෙක් බවට පත් වෙලා ඒ ආරණ්‍යයක් බවට පත් කරන්න සමර්ථ වුණේ. ඉතින් මේ වාගේ සිදුවීම් කොච්චරවත් අහන්න දකින්න තියෙන. මේ නිසා කවදාකවත් බුදු ගුණ වඩන්නේකට සතෙකුගෙන්වත් අනතුරක් වෙන්නේ නැහැ. ඒ වගේම අපට කුඩා කාලේ කියලා දීලා තියෙනවා මේ අකුණු පුපුරන වෙලාවේ දරුවනි ඉතිපිසෝ ගාථාව කියන්නේ. කවදාකවත් අකුණු සැර වදින්නේ නැහැ. ඒක සත්‍යම සිද්ධියක්. මේ වාගේ ඉතිපිසෝ ගාථා පුදුමාකාර අනුසස් දෙන දෙයක් ඉතිපිසෝ ගාථා ගැන බුදු ගුණ. ඒ වගේම අර මහා කප්පෙන මේ මහරජුරු තමන්ගේ පිරිස දහසක් ඇමතියන් එක්ක අශ්වයන් පිටින් ගංගාවක් තරණය කළා කිසි ආපදාවක් නොවේ බුදු ගුණ කියා. ඒ වගේම එතුමාගේ අගබිසෝ වෙන අනෝජා දේවිය ඇතුළු බිසෝවරු 1000ක් මේ යාන වාහන වලින් ඒ වගේම බුදු ගුණ කියලා ගංගාවෙන් එතර වුණා. ආශ්චර්යයි නේද? මේ ඔක්කොම බුදු ගුණ ආනිසංස. ඒ අතෝ සසරදී බුදු ගුණ වඩලා තියෙනවා. සසරදී පුරුදු කරලා තියෙන නිසා තමයි සිහි කළ පමණින් ඒ අනුසස් ලැබෙන්නේ. එපමණක් නෙමෙයි මේ බුදු ගුණ වඩන්නාගේ හිතේ ඇති වෙන ප්‍රීති සෝමනස්සේ නිසා හරියට හඳ එළිය ඉර එළිය වාගේ ආලෝකයේ පවා පහළ වෙනවා. පින්තුන් අහලා තියෙනවානේ අනාථපිණ්ඩික සිටුවරයා පළමු වරට බුදුරජාන් වහන්සේ දකින්න පාන්දර උදේ එළිය වැටෙන්න ඉස්සර පාන්දර පිටත් වෙලා ගියේ රජගහ නුර තමන්ගේ නැගණියගේ නිවසේ ඉඳලා. යන්න තියෙන හරියටම සොහොන් පිට්ටයක් මැද්දේ. දිගට මෙතුමාට මේ හඳ පායලා වගේ බොහොම ලස්සන ආලෝකයක් තියෙනවා. හැබැයි මූර්ත ශරීරයක් කකුලේ හැප්පෙනකොටම බය ඇති වෙලා ආලෝකෙ නැති වුණා. අයත් බුදු ගුණ සිහි කරනකොට මෙන්න ආලෝකේ පහළ වුණා. ඒකෙන් පැහැදිලි වෙනවා සිතේ ආලෝකයක් පවා ඇති වෙනවා මේ බුදු ගුණ නිතර මෙනෙහි කරන්නාට. ඒ වගේම කවදාකවත්ම බුදුරජාන් වහන්සේ අමතක වෙන්නේ නැහැ. බුදුරජාන් වහන්සේගේ එකට ජීවත් වෙනවා කියන සතුට ඇති වෙනවා. බුදු බව ලබන්න පවා හිත නැමෙනවා. එපමණක් නෙමෙයි තමන්ට වරදක් කරන්න කාරණයක් ඉදිරිපත් වෙච්ච වෙලාව බුදුරජාන් වහන්සේ තමන් ඉදිරියේ ඉන්නවා හිතට දැනෙනවා. ඒ නිසා වහා මේ අකුසලයෙන් වළකිනවා. ඒ නිසා සීලය පූර්ණේ කරන්නත් මේ බුදු ගුණ පුදුම විදිහේ පිහිටක් වෙනවා.
එපමණක් නේ සසර ගමනේදී දැන් මෙලව රහත් වුණා නම් සසර උපනුපන් තැන කවදාකවත් සතර අපායට වැටෙන්නේ නැහැ. පිටසක්වලක යන්නේ නැහැ. ඒ වගේම මිසදුටු ගන්නෙ නැහැ. මොනම ආගමක උපන්නත් මිසදුටු ගන්නෙ නැහැ. සම්මාදිට්ඨික වෙනවා. ඒ වගේම අර ත්‍රි හේතුක උත්පත්ති ලබන්න වාසනාවන්ත වෙනවා. එපමණක් නේ ලෝතර බුදු කෙනෙකුන් වහන්සේ පහළ වූසේක් නම් ඒ තැනත්තා සොයාගෙන වඩිනවා. මේ තරමට ආනිසංස මෙලවත් පරලොවත් ලැබෙනවා. එපමණක් නෙවෙයි ඉතින් මේ බුදුගුණ භාවනා වැඩිමෙන් සුගතියට ගිහිල්ලා ඉන්න නොනැවති භාවනා වඩලා මඟඵල නිවන් සුව ලබන්නත් හේතු වෙනවා. මෙන්න මේක නිසා ඒ බුදුගුණ භාවනා පදනම් කරගෙන මෙලවම විපස්සනා වඩලා විපස්සනා ඥාන සියල්ල සම්පූර්ණ කරගෙන හේතු සම්පත් තිබුණා නම් සෝවාන් ආදී මාර්ගඵල නිවන් සුව ලබන්නත් මේ බුදුගුණ භාවනාව හේතු උපනිශ්‍රේ වෙනවා. ඒ බව අපි ගෞරවයෙන් පිළිගනිමු. තෙරුවන් සරණයි. අවසරයි බුද්ධානුස්සතිය කිනම් චරිත ඇති අයට කැළපේද? බුදුරජාණන් වහන්සේගේ මේ භාවනා උපදේශ දීම ගැන සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේ පවා කෙනෙකුට ධර්ම දේශනාවක් හෝ භාවනාවක් කියලා දෙන්නේ ඔහුගේ චරිතයට ගැළපෙන හැටියටයි. මේ සමසතලස් කර්මස්ථාන අතුරෙන් චරිත 6කට මේවා බෙදෙනවා. රාග චරිතයට, දෝෂ චරිතයට, මෝහ චරිතයට, එවාගෙම සද්ධා චරිතයට, බුද්ධි චරිතයට, විතර්ක චරිතයට කියලා. එයින් රාග චරිතයට භාවනා කර්මස්ථාන 11ක් තියෙනවා. දසාසුභේ හා පිළිකුල් භාවනාව. එවාගෙම දේශ චරිතයට භාවනා තියෙනවා 4ක්. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා ගුණ. එවාගෙම වර්ණ කසින 4කුත් තියෙනවා. ඊළඟට මෝහ චරිතයටයි විතර්ක චරිතයට දෙන්නටම එකක් තියෙනවා. ඒ තමයි ආනාපාන සතිය. ඊළඟට බුද්ධි චරිතයට 4ක් තියෙනවා මෙතන. ඒ කියන්නේ ආහාරයේ පටික්කුල සංඥා, මරණානුස්සති භාවනාව, ධාතු මනසිකාරය, එවාගෙම උපසමානුස්සතිය කියන භාවනා 4 බුද්ධි චරිතයට. එය ඥානවන්තකම නිසා හොට වඩන් දේසි ගැඹුරු දේවල්. ඊළඟට සද්ධා චරිතයට තියෙනවා මෙතන භාවනා 6ක්. ඒ මොනවාද? බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, ත්‍යාගානුස්සති, දේවතානුස්සති කියන 6. මේ 6 සද්ධා චරිතයට. ඒ නිසා මේ බුදුගුණ භාවනා විශේෂයෙන් සත්‍ප්‍රාය වන්නේ සුදුසු වන්නේ සද්ධාව හොඳින් තියෙන කෙනෙකුටයි. සද්ධාවන්තයා තමයි මේ අනුස්මරණය කළ ප්‍රතිඵල නෙලාගන්නේ. හැබැයි බුදුරජාන් වහන්සේ උපදෙස් දෙනවා ඒ චරිත වෙනස් කරගන්න පුළුවන්. තමන්ගේ සිහිනුවණින් මේ චරිත වෙනස් කරගෙන ඕන භාවනාවක් වඩන්න පුළුවන්. වඩාත් මේක පිළිහිටන්නේ පහසුවෙන් වඩන්න හැකි වෙන්නේ සද්ධා චරිතයයි කියලා සද්ධා චරිතයට බුද්ධානුස්සති භාවනා නියම කරලා තියෙනවා. ත්‍රිවන් සරණයි. ස්වාමීන් වහන්සේ බුද්ධානුස්සතියෙන් ලැබෙන සමාධිය කවරේද? ත්‍රිවන් සරණයි. දැන් ඒ සමාධි අවස්ථා තියෙනවා 3ක්. එකක් තමයි මේ උපචාර සමාධිය. අනික තමයි රූපාවචර ධ්‍යාන සමාපත්තිය. අනික අරූපාවචර ධ්‍යාන සමාපත්තිය කියලා. ඒ උපචාර සමාධිය කියන අවස්ථාවටත් මුලින් තව තියෙනවා පරිකර්ම සමාධිය නමින් ස්වල්ප සමාධියක්. ඒ කියන්නේ භාවනාවක මුල් ආරම්භය ලැබෙන සමාධිය. දැන් අපි බුද්ධානුස්සතිය වඩන කොටත් උපචාර සමාධිය ලැබෙන්න මත්තෙන් ගත සංසිඳිලා ශරීරය බොහෝම සැහැල්ලු වෙලා ඒ වගේම මේ කිසිවක් බාහිර ආරමුණ නොගෙන අර මේ වතුරයට ගිලී ඉන්නා වගේ තත්ත්වයක් එනවා. හොඳට පස්සද්ධිය කියන සංසිඳීමක් ඇති වෙනවා. ඒ අවස්ථාවට කියනවා පරිකර්ම සමාධිය කියලා. ධ්‍යාන වඩන භාවනාවක නම් උග්ඝහ නිමිත්ත අවස්ථාවයි ඒ පරිකර්ම සමාධිය ලැබෙන්නේ. දැන් බුද්ධානුස්සතියට උග්ඝහ නිමිත්ත කියලා එකක් නැහැ. එතන තියෙන්නේ අර බුදුගුණ අරමුණමනේ. ඒ බුදුගුණ අරමුණ මෙනෙහි කරද්දී ඔය කියන්නේ පරිකර්ම සමාධිය ඇති වෙන මුලින්. ඒක බොහොම සුළු සමාධියක්. ඊළඟට ලැබෙන්නේ මේ උපචාර සමාධිය. උපචාර කියන්නේ ඒකේ තේරුමත් ධානයේට සමීපව පවත්නා සමාධිය කියන එකයි. රූපාවචර ධානයේට සමීපයි. එතෙන්දි වෙනස තියෙන්නේ දැන් රූපාවචර ධානාදී අෂ්ට සමාපatti වල ධාන චිත්තය භවංගපතිත නොවි බොහෝ වේලාවක් අදිෂ්ඨාන කරන තාක් ඒක පවතිනවා. ඒ කියන්නේ පැයක්, පැය දෙකක්, වරුවක්, දවසක් ඔය වගේ දිගටම හිත භවංගයට වැටෙන්නේ නැතුව දිගටම ධාන සිත්ම පහළ වෙනවා. මේ උපචාර සමාධිය හැම නෙමෙයි. මේකට තියෙන්නේ චිත්ත වීතියේ ජවන් සිත් 7ක් පමණයි එක පෙළියට යන්නේ. අයමත් භවංගපතිත වෙලා අයත් ජවන් හිත් 7ක් පහළ වෙනවා.
ඒ ක්‍රමයටයි මේ කියන උපචාර සමාධියේ පවතින එක නිසා කරගෙන කාමාවචර සමාධිය කියලා. ඒ කාමාවචර සමාධිය වුණාට ධානයට බොහෝම සමාන්තරයි. දැන් අපි ධානයක් වඩන කෙනෙක් වුණත් ධානයට මුලින් ධාන චිත්ත වීතිය ඇති වෙනවා මේ උපචාර සමාධිය. ඒක හඳුන්වනවා පරිකාරම උපචාර අනුලෝම ගෝත්‍ර භූ කියලා. ඒ සිත් හතර සමාධියක් තියෙන. ඒ සමාධි උපචාරයි. ඊට ළඟට තමයි ධාන සිත පහළ වෙන්නේ. මේ විදිහට මේ ධානයේ සමීපචාරීව පවත්නා සමාධියක් මේ බුද්ධානුස්සති භාවනාවෙන් ලැබෙනවා. ඉතින් අර මුලින් සඳහන් කළානේ අනුස්සති භාවනා 10න් 8කම තියෙන උපචාර සමාධිය කියලා. තවත් දෙකක් තියෙනවා ආහාරේ පටික්කුල සංඥා ධාතු මනසිකාර කියන දෙක. ඒකෙත් තියෙන උපචාර සමාධිය පමණයි. ඔය 10න් ලැබෙන උපචාර සමාධියයි. ඒකත් බොහොම බලගතුයි. දැන් ඔය විපස්සනා වැඩිීමේදී ධානලාභියෙකුට උනත් ධානයෙන් නැගිටලා විපස්සනා කරන්න උපචාර සමාධියෙන්. ඒ කාමාවචර සිතින් තමයි විපස්සනා කරන්නේ. මහග්ගත සිතකින් කරන්නේ. මහග්ගත කියන්නේ ඔය රූපාචර අරූපාචර සිතකින් විපස්සනා කරන්නේ නැහැ. විපස්සනා කරන්නේ මේ කාමාවචර උපචාර ඥාන සම්ප්‍රයුක්ත උපචාර සමාධි සිතකින්. ඒ නිසා මේකත් බොහොම බලගත් සමාධියක්. මේකෙන්මත් විපස්සනාවට හැරිලා මඟඵල නිවන් සුව ලබන්න පුළුවන්. ඒ නිසා උපචාර සමාධිය මේ බුද්ධ අනුස්සති භාවනාවෙන් ලබාගත හැකි වෙනවා. මායි ලැබෙන හැටි පළමුවෙන් කියලා දුන්නා. ඒ කියන්නේ එකම ගුණයක් අරගෙන ඒක බොහෝ වේලාවක් හිතින් ආවර්ජනා කරන්න ඕනේ මනා සිහිය මනා නුවණ පිහිටුවාගෙන. එතකොට හිත උපචාර සමාධියටපත් වෙනවා. තමන් කැමති වේලාවක් පැයක් හරි පැය භාගයක් හරි එහෙම නැත්නම් පැය එකමාරක් දෙකක් හරි දිගට උපචාර සමාධියේ වඩමින් ඉන්න පුළුවන්. මෙන්න මේ නිසා ඒකෙන් ලැබෙන්නේ උපචාර සමාධිය කියන එක අපි තේරුම් කරගනිමු. තෙරුවන් සරණයි. මෙතෙක් වේලා අපි විසින් මේ දහම් කතාවට සවන් දුන්නා. මේ සම්බන්ධව දන්න පින්නතුන් තව තවත් ඒ සම්බන්ධව උනන්දු වෙනවා ඇති. නොදන්න පින්නතුන්වත් උනන්දුවක් ඇතිව බුදු ගුණ වඩන්න හිත නැමේවා. මේ කුසල සම්භාරයේ බුද්ධ පූජාවක්ම වේවා, ධර්ම පූජාවක් වේවා, සංඝගත පූජාවක් වේවා, ගුරු දෙගුරු පූජාවක් වේවා. මේ කුසල සම්භාරය අපි සෑම දිනාට මෙලව ආයු වර්ණ සැප බල ඥාන වින්දනය කරමින් ධර්මාඥාන භාවනාඥාන වැඩි දියුණු කරගෙන මෙලව ජයගෙන, පරලොව ජයගෙන, සසර ජයගෙන, කෙලෙසුන් ජයගෙන, ආත්මය ජයගෙන අපරාජිතව බුදුපසේ බුදුමහරහතුන් වහන්සේ නිවී සැනසී වදාළ අජරාමර ශාන්ත ප්‍රණීත අග්‍රාමා මහ නිවන් සුව පිණිස හේතු වාසනා වේවා කියන්නේ නිවන් සුව ප්‍රාර්ථනා කරමු. සැමට තෙරුවන් සරණයි.